මේ කොටස introduction to programming. එහෙම නැත්නම් programming කොහොමද පටන් ගන්න කියන එක. අපි මුලින්ම කතා කරමු basics ගැන. මොකද මූලික කරුණු දන්නේ නැතුව programming නෙමෙයි කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි programming හෝ ඕනම දෙයක් කරන්න මූලික කරුණු අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ගොඩාක් courses වල පටන් ගන්න කෙලින්ම program එක ලියන්න පටන් ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක හරියට නිකන් plan එකක් නැතුව ගයක් හදනවා වගේ. ඔයා කවදා හරි ගයක් හදාවි. නමුත් ඒක ශක්තිමත් නැහැ. මොනවා හරි හුලඟක් වගේ ආවොත් ඒත් කඩාගෙන වැටෙනවා. ඒක නිසා අපි මුලින්ම මූලික කරුණු ගැන දැනගනිමු. ප්‍රෝග්‍රෑමින් කියන්නේ හිතන විදිහක්. ඒක නිසා කාටවත් කියන්න බෑ මට ප්‍රෝග්‍රෑමින් බෑ කියලා. ඒකට හේතුව ඕනම කෙනෙක්ට තාර්කිකව හිතන්න පුළුවන් නම් එයාට ප්‍රෝග්‍රෑමින් පුළුවන්. මොකද 80%ක්ම ප්‍රෝග්‍රෑමින් වල තියෙන්නේ හිතන එක. 20%ක් පමණයි තියෙන්නේ කෝඩ් එක ලියන එක. ඒක නිසා ඔයත් හිතන් හිටියා නම් මෙච්චර කල් ඔයාට ප්‍රෝග්‍රෑමින් බෑ කියලා ඒක ඇත්තටම වැරදි. ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද? සරලවම කියනවා නම් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ මොනවා හරි ඉන්පුට් එකක් දුන්නට පස්සේ ඒක ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් ගන්න ක්‍රමවේදයට. ඔය ඉස්සර ඉගෙන ගන්න නැති ඕනම කම්පියුටර් කෝස් එකකට ගියාට පස්සේ ඉන්පුට් අවුට්පුට් මැද්දේ තියෙනවා ප්‍රොසෙසින්. ඕකට අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි ප්‍රෝග්‍රෑමින් වලින් උදව්වක් ලබා ගන්න. උදාහරණයක් ගත්තොත් අපි කියනවා මට 1 2 එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. ඉතින් ඕකේ 1 2 කියලා කියන්නේ ඕකේ ඉන්පුට් එක. එකතු කිරීමේ ලකුණ තමයි ඕකේ ඔපරේෂන් එක. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් එක. ඉතින් ඔන්න ඔය ඉලක්කම් දෙක එකතු කරන්න ඕන කරන දේවල් අපි කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා. අපි ඕක ඉංග්‍රීසියෙන් කිව්වොත් 1 add 2 නැත්නම් add 1 and 2 කියලා කියනවා. ඒක එක්තරා ආකාරයක භාෂාවක්. අපි ඔක කැල්කියුලේටර් එකක ලියනවා නම් 1 + 2 කියලා ලියනවා. ඒක තවත් ක්‍රමයක් පරිගණක භාෂාවක් වගේම තමයි. ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න පුළුවන් තවත් ක්‍රමයක්. ඉතින් මේ වගේ මොනවා හරි කම්පියුටර් එකකට දෙන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන විදිහකට තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ. ඉතින් අයි අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඕනේ. ඒකට ප්‍රධානම හේතුව තමයි කම්පියුටර් එක හැදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ වලින්. එහෙම නැත්නම් සරලවම කියනවා නම් ට්‍රාන්සිස්ටර් වලින්. ඔයා විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා නම් ට්‍රාන්සිස්ටර් එකකට පුළුවන් ස්විච් එක on සහ off කියන අවස්ථා අතර විචලනය වෙන්න. ඉතින් ඒක නිසා අපි හිතනවා කම්පියුටර් එකක තියෙන ට්‍රාන්සිස්ටර් නිසා මේ හැම data එකක්ම පෙන්වන්නේ on off එහෙම නැත්නම් එක බිඳුව කියන ආකාරවලින්. ඉතින් ඒක ගැන හිතුවොත් මුළු කම්පියුටර් එකේ තියෙන හැම data එකක්ම ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම තියෙන්නේ එක බිඳුව එහෙම නැත්නම් බයිනරි වලින්. ඉතින් කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා නම් අපි ලියන්න ඕනේ බයිනරි වලින්. නමුත් අපිට බයිනරි බෑ. දැනගත්තත් ඒක ගොඩක් ලියන්න වෙලාව යන කාර්යයක්. ඒක නිසා හැමෝටම බයිනරි බැරි නිසා සහ ලියන්නත් ගොඩක් වෙලා යන නිසා ගොඩක් විද්‍යාඥයෝ එහෙම නැත්නම් කම්පියුටර් සයන්ටිස්ට්ලා හොයාගත්ත ක්‍රමයක් අපිට පුළුවන් මේ බයිනරි වලින් ලියන්න නැතුව වෙනත් ක්‍රමයකට පාවිච්චි කරන්න. ඒ තමයි වෙනත් භාෂාවකින් ලියලා ඒක බයිනරි වලට කන්වර්ට් කරන එක. ඉතින් මේ ලියන භාෂාව තමයි අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ. ওই පරිගණක භාෂාවල් ගොඩාක් විවිධ වර්ග තියෙනවා. පරිගණකයට ඉතාම ආසන්නෙන් ඉක්මනට තේරුම් ගන්න පුළුවන් භාෂාවල් තියෙනවා. එහෙම නැත්නම් පරිගණකයට ටිකක් තේරුම් ගන්න අමාරු. නමුත් මිනිසුන්ට ගොඩක් හොඳට තේරෙන භාෂාවලුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය පරිගණකයට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් භාෂාවල් වලට කියනවා low level programming languages කියලා. උදාහරණයකට අපිට ගන්න පුළුවන් assembly C වගේ programming languages. ඒ වගේමයි මේ අනිත් පැත්තේ තියෙනවා මිනිසුන්ට ඉතා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් programming languages. උදාහරණයක් තමයි Python, JavaScript වගේ දේවල්. හැබැයි ඕක කළු සහ සුදු දෙයක් නෙමෙයි. ඔය අතරමැද ගොඩාක් තව පරිගණක භාෂාවල් තියෙනවා. උදාහරණයක් කම්පියුටර් එකට තේරුම් ගන්නත් පුළුවන්, මිනිසුන්ට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි C++, Java වගේ පරිගණක භාෂාවල්. ඔයාලට මතක තියාගන්න ඕන කාරණාව තමයි කම්පියුටර් එකට තේරෙන්න මොන හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන නම් ඒක අන්තිමේට කම්පියුටර් එකට තේරෙන භාෂාවකට හැරෙන්න ඕනේ. ඒක බයිනරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමැදි භාෂාවකට වෙන්න පුළුවන්. උදාහරණයක් Java වගේ පරිගණක භාෂාවක් ගත්තොත් ඒක කෙලින්ම එක බිඳුවට හරවන්නේ නැහැ. ඒක හරවන්නේ අතරමැදි කෝඩ් එකකට. හරවලි වෙරලා ඒක තමයි බයිනරි වලට පස්සේ වෙලාවක හරවන්නේ. ඉතින් මේකේ දැනගන්න ඕන කාරණාව තමයි Python කියලා කියන්නේ ඒක high level language එකක්. ඒක නිසා මිනිස්සුන්ට තේරුම් ගන්න ඉතාම ලේසි. ඉතාම ලේසියෙන් තේරුම් අරන් ලියන්න පුළුවන්. ඒ වගේමයි ඉතාම ඉක්මනට කෝඩ් එකක් ලියා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ඉතින් C හරි C++ වලින් හරි ඉතා සරල print hello world කියලා print කරන ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ගොඩක් කෝඩ් ලියන්න ඕනේ. නමුත් Python වල එක line එකකින් ওই කෝඩ් එකම ලියන්න පුළුවන්. අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි මේ high level සහ low level කියන programming language අතර වෙනස. ඉතින් ඇයි එහෙනම් මෙහෙම දෙකක් තියෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි high level languages කියන ඒවා මිනිස්සුන්ට ගොඩක් තේරුණාට කම්පියුටර් එකට තේරුම් ගන්න අමාරු නිසා ඒකේ performance එච්චරම හොඳ නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් ඒක slow. low level languages වලට සාපේක්ෂව. ඒ වගේමයි low level languages කම්පියුටර් එකට තේරෙන්න ඉතාම ළඟින් තියෙන නිසා, ඉතාම ලේසියෙන් කම්පියුටර් එකත් එක්ක කතා කරන්න පුළුවන් නිසා ඒවා සෑහෙන fast. ඒක නිසා ගොඩක් ඉලෙක්ට්‍රොනික් සර්කිට්ස් වල එහෙම නැත්නම් embedded systems වල එහෙම නැත්නම් microchips වල පාවිච්චි කරන්නේ low level languages. එහෙමත් නැත්නම් ඔයාට ඕනේ නම් ඉතාලම ඉක්මනට රන් වෙන කෝඩ් එකක් ලියා ගන්න. ගොඩක් වෙලාවට සර්වර් එකක කම්පියුටර් එකක් වෙන්න පුළුවන්. ගොඩාක් ලොකු data ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන එකක් වෙන්න පුළුවන්.
අන්න ඒ වගේ දේවල් වලට low level languages තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි low level language ගැන දැන් කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ high level languages විශේෂයෙන්ම Python ගැන. අපි high level language ගැන කතා කරද්දී මතුවෙන තවත් විශේෂ කාරණාවක් තමයි කොහොමද මේ high level language එකකින් ලියපු program එකක් computer එකට තේරෙන එකකට හරවන්නේ. ඔකට අපි කියනවා language translation කියලා. එහෙම නැත්නම් භාෂා පරිවර්තනය. ඒකට හොඳ උදාහරණයක් තමයි මම සිංහලෙන් කතා කරනවා නම් වෙන කොහෙවත් ඉන්න අපි හිතමු මෙහි ඉන්න ජර්මන් ජාතිකයෙක්ට මම සිංහලෙන් කතා කරා කියලා යාට තේරෙන්නේ නැහැ. එතකොට අපි ජර්මන් ජාතිකයා කියන්නේ කම්පියුටර් කියලා හිතුවොතින් මම හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා හිතුවොතින් සිංහල කියන්නේ හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා හිතුවොතින් මම කතා කරන දේ යාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් භාෂා පරිවර්තකයේ අතර මැද්ද ඉන්න ඕනේ. මම සිංහලෙන් කියන දේ භාෂා පරිවර්තකයාට කියලා ඒ භාෂා පරිවර්තකයා සිංහල මම කියපු දේ ජර්මන් භාෂාවට හරවලා තමයි එයාට කියනවනේ. ඒක තමයි යාට තේරෙන්නේ. ඒතොර එයා ඒකට උත්තර දෙනවා නම් නැවතත් ඒ අදාළ භාෂා පරිවර්තකයාට කියනවා එයා ඒ ජර්මන් වලින් අහගෙන ඉන්න දේ මට සිංහලට හරවලා නැවත කියනවා. ඔන්න ඔය කාරණාව තමයි භාෂා පරිවර්තකයෙක් කියලා කියන්නේ. ප්‍රධාන භාෂා පරිවර්තකයෝ වර්ග දෙකක් තියෙනවා. අතරම තුනක් තියෙනවා. පළවෙනි එක assembler කියන එක. ඒකට විශේෂ එකක් assembly කියන programming language එක machine language එකට හරවන එක. අපි ඒක දැනට පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි උදාහරණකින් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. හිතන්න අර ජර්මන් ජාතිකයට මම සිංහලෙන් පරිච්ඡේදයක් කියන්න ඕනේ. මට වාක්‍ය කිහිපයක් තියෙනවා. ඒක මට යාට පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මගේ භාෂා පරිවර්තකයාට ක්‍රම කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. ඒක යාගේ ජර්මන් භාෂාවට හරවන්න. පළවෙනි කාරණාව තමයි මම කියන මුළු පරිච්ඡේදෙම අහගෙන ඉඳලා ඊට පස්සේ එයා තීරණය කරනවා ඒක විවිධාකාරයකට හරවලි ඉවරලා ජර්මන් භාෂාවට හරවන්න. දෙවෙනි ආකාරය තමයි මුළු පරිච්ඡේදෙම කියලා ඉවර වෙනකන් ඉන්නේ නැතුව වාක්‍යයෙන් වාක්‍ය ජර්මන් භාෂාවට හරවන එක. එතකොට මම කරන්නේ එක වාක්‍යයක් හෝ වාක්‍ය දෙකක් මුලින් සිංහලෙන් ඒ භාෂා පරිවර්තකයාට කියනවා. ඊට පස්සේ එයා ආවිල්ලා ඒ අදාළ වාක්‍ය හෝ වාක්‍ය දෙක ජර්මන් භාෂාවට හරවලා කියනවා. ඉතින් ඒකෙදිව තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මම පරිච්ඡේදෙම කියලා ඉවරනකම් ඒ ජර්මන් ජාතිකයා බලාගෙන ඉන්න ඕනේ නැහැ. මගක් දුර යනකොට එයාට මම කියන්නේ මොකක්ද කියලා යම් අදහසක් තියෙනවා. ඒ වගේමයි මට අතරතුර මොකක් හරි ෆෝන් කෝල් එකක් හරි ඇවිල්ලා මට යන්න උනොත් එයා දැනටමත් දන්නවා මොකක් ගැනද මේ මම කතා කර කර හිටියේ කියලා. අපි කලින් විදිය හිතුවොත් ඒ භාෂා පරිවර්තකයා බලාගෙන ඉන්නවනේ මම මුළු පරිච්ඡේදෙම කියලා ඉවරනකම්. එහෙම ඉවරුනේ නැත්තම් එයා ඒක පරිවර්තනය කරන්නේ නැහැ. ඒ අතරමැදි මට කෝල් එකක් ආවොත් එයා ඒත් ජර්මන් ජාතිකයට මුකුත්ම කියන්නේ නැහැ. මොකද එයා බලාගෙන ඉන්නවා මම සම්පූර්ණයෙන් ඉවරනකම්. ඔක අපි කම්පියුටර් පැත්තෙන් හිතුවොත් මම කිව්වේ මුළු සම්පූර්ණ පරිච්ඡේදෙම කියවන එක හා සමානයි කම්පයිලර් කියන language translator එක. ඒකෙදි කරන්නේ මුළු source code එක සම්පූර්ණයෙන් නැත්නම් මුළු program එක සම්පූර්ණයෙන්ම කියවලා ඒක කම්පියුටර් තේරෙන භාෂාවකට හරවන එක. උදාහරණයක් තමයි C++, C එහෙම නැත්නම් Java කියන programming languages. ඔකේ තියෙන වාසිය තමයි මම මුළු පරිච්ඡේදෙම භාෂා පරිවර්තකයට කිව්වට පස්සේ මාව අවශ්‍ය වෙන්නේ නැහැ. එයා භාෂා පරිවර්තකයට පුළුවන් සම්පූර්ණයෙන් මේ අදාළ විස්තර ටික ජර්මන් ජාතිකයට කියන්නේ. ඒ කියන්නේ මට පරිච්ඡේදය කියවලා ඉවර වෙලා මට මගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. භාෂා පරිවර්තකයා ඊතුරු වැඩේ කරගෙන යනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි පාවිච්චි කරන games. කියන්නේ ගොඩක් games අපි source code එක download කරන්නේ අපි නිකන් exe file එකක් එහෙම නැත්නම් executable file එකක් තමයි download කරන්නේ. ඕක double click කරාට පස්සේ game එක load වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට source code එක හම්බ වෙන්නේ නැහැ. ඔය compilation වලට හොඳම උදාහරණයක් තමයි අපි run කරන software එහෙම නැත්නම් games. ඕකේ තියෙන එක්තරා අවාසියක් තමයි වාසියක් වෙන්නත් පුළුවන් මේ program එකේ කොහේ හරි error එකක් තිබ්බොත් මේ භාෂා පරිවර්තක එහෙම නැත්නම් compiler එක අපිට කියනවා මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ඒක නිසා මට අදාළ binary code එක generate කරන්න බෑ කියලා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට compile කරනකොට අනිවාර්යෙන් errors ඔක්කොම ටික අයින් කරන්න ඕනේ. අර දෙවෙනි ආකාරය මම කිව්වේ කියන්නේ වාක්‍යයෙන් වාක්‍යය පරිවර්තනය කරන එක. ඒකට අපි කියනවා interpretation කියලා. ඒ කියන්නේ මම කියන source code එකේ line එකෙන් line එක එහෙම නැත්නම් block එකෙන් block එක ඒ භාෂා පරිවර්තක එහෙම නැත්නම් interpreter එක binary language එකට හරවනවා. ඔකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ හැමතිස්සෙම source code එක තියෙන්න ඕනේ ඔක පරිවර්තනය කරන්න. ඒ interpreter එක කිසිම source code එකක් මත තියාගන්නේ නැහැ. ඒක අපි කියනවා on demand කියලා. ඒ කියන්නේ source code එක හැමතිස්සෙම තියෙන්න ඕනේ ඒක හරවන්න. ඔකේ තියෙන තව වාසියක් තමයි අපිට source code එක ඉතා ලේසියෙන් වෙනස් කර රන් කරන්න පුළුවන්. වා කලින් ආකාරය බැලුවොත් compilation එකේදී source code එක වෙනස් කරලා අනිවාර්යෙන් ඕක binary වලට convert කරේ නැත්නම් ඒක කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. හැබැයි යා දැනටමත් ඒක binary වලට convert කරලා තියෙන නිසා ඒක run වෙන speed එක වැඩි. හැබැයි interpreter එක හැමතිස්සෙම source code එක ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් වුණාට ඒක run වෙන speed එක ටිකක් අඩුයි. ඉතින් අපි දැනගන්න ඕන විශේෂම කාරණාව තමයි Python කියලා කියන්නේ interpreted language එකක්. එහෙම නැත්නම් එයා පාවිච්චි කරන්නේ interpreter එකක් තමයි program එක run කරන්නේ. ඒක නිසා ඔයාලට හැමතිස්සෙම source code එක තියෙන්න ඕනේ. ඒක නිසා source code එක වෙනස් කර ලේසියෙන් run කරන්නත් හැකියාව තියෙනවා.
ඉතින් දැන් මම කිව්වා වගේ Python කියන්නේ ඉන්ටර්ප්‍රෙට් ලැන්ග්වේජ් එකක් නිසා අපි source code එකේ මොකක් හරි යම් වෙනසක් කරොත් ඒක ඉක්මනටම කම්පයිල් කරන්නේ නැතුව ඉක්මනටම ඉන්ටර්ප්‍රෙට් කරලා output එක බලා ගන්න පුළුවන්. ඒක නිසා ඩෙවලොප්මන්ට් කරන වෙලාව එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරන වෙලාව ඒක රන් වෙන වෙලාව ටිකක් සාපේක්ෂව අඩුයි. හැබැයි ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙන ස්පීඩ් එක ටිකක් ඒත් අඩුයි. ඉතින් මේ හේතුව නිසා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩාක් performance ඕනේ නැත්නම් එහෙම නැත්නම් ඉක්මනට ඒක රන් වෙන්න ලොකු අවශ්‍යතාවයක් නැත්නම් ගොඩාක් කම්පැනිස් වලින් Python තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන නම්‍යතාවය එහෙම නැත්නම් flexibility එක නිසා cloud computing වලට එහෙම නැත්නම් server side වලටත් දැන් Python programming පාවිච්චි වෙනවා. ඉතින් ඒක නිසා ඔයා Python හරියට ඉගෙන ගත්තොත් ඉතින් job market එකේ ගොඩාක් jobs ඔයාලට තියෙයි. මේ basic ටික මම හිතනවා ඇති වෙයි කියලා අපේ programming ටික ඉස්සරහට ගෙනියන්න. අපි ඊළඟ පාඩමට යමු.